දුවල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි අද 10 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය පටන් ගන්නවා. අපි විද්‍යුතය කියන කොටස අපි අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට කතා කරේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියන කොටස. අපි ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියන කොටස තමයි අපි අන්තිමට කතා කරේ. මේක බැලුවොත් එහෙම එතකොට ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියන කොටස අපි බැලුවොත් එහෙම එතකොට මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියන එකට ඒ වැටෙන ආලෝකය අනුව ඒකට වැටෙන ආලෝකය අනුව ඒකේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. එතකොට ආලෝකය වැටෙනකොට ඒකේ ප්‍රතිරෝධය එතකොට අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට අඳුරේදී අනිත් පැත්තට කිව්වොත් එහෙම ප්‍රතිරෝධය පිටුව කීයේ සර්? ආපහු කියන්න පුතා මොකද්ද? ආපහු කියන්න පුළුවන්ද පුතා? පිටුව කීයේ සර්? 161 පිටුව 161 පිටුව දෙවැනි පොතේ 161 වෙනි පිටුව දෙවෙනි පොතේ 161 වෙනි පිටුව එතකොට මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියන එක මේක ඊටාම ප්‍රයෝජනවත් කොටසක්. මොකද දූල පුතාලා හොඳින් දන්නවා දූල පුතාලා එළියට යනකොට පාරේ ඒ වීදි ලාම්පු පත්තු වෙනවා. වීදි ලාම්පු පත්තු වෙනවා. එතකොට මේ වීදි ලාම්පු කියන එක විශාල ප්‍රමාණයක් පත්තු වෙනවා. එතකොට මේක කෝප් කර කවුරු හරි ගියොත් එහෙම මේවා ඔදාන්න ඕප් කරන්න මිනිස්සු කරොත් එහෙම එතකොට ඒ පොඩි වෙලාවක ඒ කියන්නේ පැය ගානක පරක්කුවකින් විශාල ශක්ති අපතයමක් සිද්ධ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා බොහෝ රටවල් වල ඒවට මේ LDR කියන එක භාවිතා කරලා එතකොට ඒක ඉබේ ඕෆ් වෙන්න මේ වීදි ලාම්පු කියන ඒවා ඉබේ ඕෆ් වෙන්න ඒ පරිපත සකස් කරලා තියෙන්නේ. එතකොට මේ ආලෝකයේ එක්තරා ප්‍රමාණයකට එකිනකොට ඒක පත්තු වෙනවා. ඊළඟට ඒක එක්තරා ප්‍රමාණයකට අඩු වෙනකොට ආලෝකයේ පරිසරයේ ඒ ලයිට් පත්තු වෙනවා. ඊළඟට උදේ එළි වෙලා එක්තරා ප්‍රමාණයකට ආලෝකමත් වෙනකොට මේ ලයිට් එතකොට නිවිලා යනවා. ඒ ආකාරයට අපිට පුළුවන් ඊටාම පහසුවෙන් ඒ වගේ පරිපත හදන්න. ඒක නිසා මේ LDR කියන එක දූල පුතාලා මතක තියාගන්න. මේවා භාවිතා කළා ඒ වීදි ලාම්පු ඒවා ඊටාම පහසුවෙන් ඒක ඒ කියන්නේ අඩු පිරිවැයකින් එතකොට මිනිස්සෙක් මෙහෙම වීදි ලාම්පු ඕෆ් කර යනෝ නම් එතකොට වැඩි ඒකට ඒ පුද්ගලයාගේ වැටුප් ගෙවන්නේ ඒවට අවශ්‍ය වෙන සල්ලි. එතකොට ඒ කියන්නේ ඒකේ වියදම් අධිකයි ඇත්තටම. නමුත් මේ LDR එකක් කියන්නේ ලොකු ගාණක් වෙන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා මේව භාවිතා කරලා ඊටාම පහසුවෙන් පුළුවන් එහෙම ඕෆ් වෙන්න හදන්න. ඒක නිසා දූල පුතාලා ඒක හොඳට මතක තියාගන්න. මේ LDR එක කියන එක එතකොට LDR එකක් කියන එක එතකොට ඒක භාවිතා කරලා පුළුවන් අපිට ඒ වගේ දේවල් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් රෙදි වැලක් තියෙනවා මේක රැට රෙදි වැලේ තියෙන රෙදි ටික රැට කොහෙට හරි අතුලට ගන්න. එතකොට අපිට පුළුවන් LDR එකක් භාවිතා කරලා අඳුර වැටෙනකොට ඒක මෝටරයක් සවි කළා ඒ මෝටරේ කරකැවෙන්න හදලා එතකොට එළියේ තියෙන රෙදි ටික ඇතුළට එන විදියට හදන්න. මං ෂෙයා කරලා තියෙන්නේ මේක පේන්නේ නැති වෙන්න විදියක් නෑ. ආපහු බලන්න. දැන් පේනවද?
දැන් ස්ක්‍රීන් එක පේනවද පුතාට? නෑ සර්. පේන්නේ PDF මම ෂෙයා කරලා තියෙන්නේ. මම ආපහු පාරක් එකපාරක් ඒක ස්ක්‍රීන් එක අයින් කරලා ආපහු බලන්න. දැන් පේනවද? දැන් පේනවද මේක PDF එක? දැන් මේකේ මේ ස්ක්‍රීන් එක පේනවද පුතා? පොඩ්ඩක් ඉන්න සර් තාම පේන්නේ නෑ. එතකොට මේක භාවිතා කළා මේ LDR කියන මේ පාර්ට්ස් එක භාවිතා කළා පුළුවන් දූල පුතාලට එතකොට ඒ ආලෝකයට සංවේදී සෙන්සර් එකක් විදිහට මේ LDR එක භාවිතා කරන්න පුළුවන්. ආලෝකය වැඩි වුණු අවස්ථාවේදී එහෙම නැත්නම් ආලෝකය අඩු වුණු අවස්ථාවේදී මොකක් ඒ ඕන අවස්ථාවකදී ඒ වැඩ කරන්න පුළුවන් උපකරණ සකස් කරන්න පුළුවන් මේ LDR එක භාවිතා කළා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේක භාවිතා කළා එහෙම විවිධ උපකරණ සකස් කරන්න පුළුවන්. ඊළඟ කොටස බැලුවොත් එහෙම ආලෝකයට සංවේදී ප්‍රතිරෝධකවල සංකේතය මෙතන දක්වලා තියෙන. එතකොට මේ අවස්ථාවේදී මේ LDR එක කියන එකේ අපි සංකේතය මේ ආකාරයට දක්වනවා කියන එක දුල පුතාලා ලියා ගන්න. LDR කියන එක. එහෙම නැත්නම් මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියන මේකත් ලියා ගන්න. එතකොට වරහන් ඇතුලේ LDR කියලා ලියන්න. මේකත් ලියා ගන්න මේ කොටසත්. එතකොට දැනට මං හිතන්නේ මේක භාවිතා කරන්න නැහැ කියලා හිතනවා. මේක භාවිතා කරන්න නැහැ කියලා. නමුත් ලියා ගන්න භාවිත නොකරයි කියලා හිතනවා. නමුත් මේ දෙකම දූල පුතාලා ඇඳ ගන්න. ඊට පස්සේ ලියා ගන්න පල්ලෙහැයින් ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක සංකේත කියලා. වරහන් ඇතුලේ LDR කියලා ලියන්න. මෙතනින් ලියා ගන්න LDR කියලා මෙතන නෙවෙයි මෙතන. ඒක ලියාගෙන ඉවරලා කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. එතකොට
හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිරෝධක පද්ධති ගැන. මම හිතන්නේ මේක අන්තිම කොටස වෙන්න ඕන මේ පාඩමේ. අපි ඒක බැලුවොත් එහෙම ප්‍රතිරෝධක පද්ධති කියන එක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අපි බැලුවොත් එහෙම මේ කොටස අපි දුර පුතාලා ලියා ගන්න මාතෘකාව ලියා ගන්න ප්‍රතිරෝධක පද්ධති කියලා. ප්‍රතිරෝධක පද්ධති කියලා ලියා ගන්න මාතෘකාව. ඊට පස්සේ අපි මේක ලියා ගන්න එක වැදගත් වෙනවා. පරිපථයක ගලන ධාරාව අවශ්‍ය පරිදි පාලනය කිරීම සඳහා ප්‍රතිරෝධක යොදා ගැනේ. එතකොට මේ කොටස අපි බැලුවොත් එහෙම එතකොට දූල පුතාලා වැවකින් එන ජලය එහෙම නැත්නම් දූල පුතාලා හොඳින් දන්න දෙයක් පාසලේ වෙන්න පුළුවන් වෙනත් තැනකදී දූල පුතාලා වතුර ගන්න ජල කරාමය භාවිතා කරනවා. එතකොට මේ කරාමය කියන එක නැතුව අපි නිකම්ම ටැප් එකකින් වතුර ගත්තොත් එහෙම ඒක නතර කරන්න බෑ. අපිට ඕන විදියට පාලනය කරන්න බෑ. ඒ කියන්නේ ඒ වතුර නිකම් මෙහෙම ගලාගෙන එනවා. එතකොට අපිට ඒක පාලනය කරන්න බෑ. එතකොට අපත යන ඒ අවස්ථාත් වැඩි එතකොට. ඒක නිසා තමයි අපි ඒකට ජල කරාමයක් සම්බන්ධ කරලා තියෙන්නේ වතුර ඒක පාලනය කරන්න. එතකොට ඒ වගේ තමයි මේ විද්‍යුත් පරිපථයකත් ඒක තුලින් ගලන ධාරාව පාලනය කරන්න ප්‍රතිරෝධක යොදා ගන්න. විද්‍යුත් ප්‍රතිරෝධක කියන එක භාවිතා කරනවා ඒ ධාරාව පාලනය කරන්න. එතකොට පරිපථයක ගලන ධාරාව අවශ්‍ය පරිදි පාලනය කිරීම සඳහා ප්‍රතිරෝධක යොදා ගැනෙනවා. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අවශ්‍ය ප්‍රතිරෝධී අගය සහිත තනි ප්‍රතිරෝධකයක් සපයා ගැනීම අපහසු අවස්ථාවල ප්‍රතිරෝධක කිහිපයක් සම්බන්ධ කිරීමෙන් අවශ්‍ය ප්‍රතිරෝධය සාදා ගන්න පුළුවන්. මේ සඳහා ප්‍රතිරෝධක සම්බන්ධ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට අපිට මේ පරිපථය තුලින් ගලාගෙන යන්න දෙන්න ඕන ධාරාව අපි ගණන් අපි බැලුවොත් එහෙම එතකොට ඒකට අවශ්‍ය වන ප්‍රතිරෝධය මේ අවස්ථාවේදී අපි ළඟ තියෙන ප්‍රතිරෝධයට වඩා වෙනස් අගයක්. එතකොට අපි මොකද්ද කරන්නේ? අපි ළඟ තියෙන ප්‍රතිරෝධක සම්බන්ධ කළා ඒ අගය හදන්න ඕන. එහෙනම් මේ ප්‍රතිරෝධක සම්බන්ධ කළා අලුත් ප්‍රතිරෝධයක් හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රතිරෝධක, අනිත් එක සමාන්තරගතව සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ එක දිගට ප්‍රතිරෝධක සම්බන්ධ කරගෙන ගියාම ඒකට කියනවා ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා කියලා. ඊළඟට සමාන්තරගතව එකට එකක් සමාන්තරව සම්බන්ධ කරනකොට කියනවා සමාන්තරගතව සම්බන්ධ කරනවා කියලා. මේ ආකාරයට එතකොට ක්‍රම දෙකක් තියෙනවා ප්‍රතිරෝධක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේකට සත් අපි ලියාගත්තොත් එතකොට අවශ්‍ය මේ කොටස ලියා ගන්න දූල පුතාලා අවශ්‍ය ප්‍රතිරෝධී අගය සහිත තනි ප්‍රතිරෝධයක් සපයා ගැනීමට අපහසු අවස්ථාවල ප්‍රතිරෝධක කිහිපයක් සම්බන්ධ කරයි. ටුටක් ඉන්න මේ කොටස සම්බන්ධ කිරීමෙන් අවශ්‍ය ප්‍රතිරෝධය සාදා ගනී කියලා එහෙම ලියාගන්න කොහොමද වෙයි? ඒක එතකොට අවශ්‍ය ප්‍රතිරෝධී අගය සහිත තනි ප්‍රතිරෝධයක් සපයා ගැනීමට අපහසු අවස්ථාවලදී මොකද්ද කරන්නේ? ප්‍රතිරෝධක කිහිපයක් සම්බන්ධ කිරීමෙන් අවශ්‍ය ප්‍රතිරෝධය
සකස් කරගන්න. එතකොට මේ ආකාරයට ප්‍රතිරෝධ සම්බන්ධ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ප්‍රතිරෝධක සම්බන්ධ කරන මූලික ආකාර දෙකකි එකක් ශ්‍රේණිගතව සම්බන්ධ ප්‍රතිරෝධක සැකසුම දෙවෙනි එක සමාන්තරගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම කිලියාගත්තක් කමක් නැහැ. සැකසුම කෙල්ලියාගත්තක් කමක් නැහැ. කැමති විදියක් සම්බන්ධ කිරීම හෝ සැකසුම කියන එක දුර පුතාලා කැමති විදියකට ඒක ලියා ගන්න. එතකොට ඒක සමාන්තරගතව සම්බන්ධ කරන්නත් පුළුවන්, ශ්‍රේණිගතව සම්බන්ධ කරන්නත් පුළුවන්. මෙතනට වෙනකන් ලියාගෙන දුර පුතාලා කියන්න. එතකොට අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. එතනට වෙනකන් මෙතනට වෙනකන් ලියාගෙන ඉවරනම chat එකේ දාන දුර පුතාලා. එතකොට ප්‍රතිරෝධක පද්ධති කියන කොටස අපි කතා කරේ. එතකොට ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රතිරෝධක සමාන්තරගතව සම්බන්ධ කරන්න පුළුවන් කියන එක අපි කතා කරේ. එතකොට අපිට තනි ප්‍රතිරෝධයක් සපය ගන්න අපහසු අවස්ථාවලදී අපි ප්‍රතිරෝධක කීපයක් සම්බන්ධ කළා ඒ ප්‍රතිරෝධය සකස් කර ගන්නවා කියන එක තමයි කතා කරේ. මේ ආකාරයට ප්‍රතිරෝධක සම්බන්ධ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙයි කියලා කතා කර එක ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම, අනිත් එක සමාන්තරගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම. මෙතනට කන් ලියාගෙන ඉවර නම් කියන්න දුවල පුතාලා අපි ඊළඟ ඔව් කියන්න. ආපහු කියන්න පුළුවන්ද පුතා? ශ්‍රේණිගත සමාන්තර ඒ දෙක ලියා ගන්න ඕනේ. ඔව් ඒ දෙකත් ලියා ගන්න. 1 2 කියන දෙක ලියා ගන්න. එතකොට 1 2 කියලා දාලා එකක් ලියා ගන්න. ශ්‍රේණිගත ප්‍රතිරෝධක සම්බන්ධ කිරීමත් කමන්නේ, සැකසුම කමන්නේ. සමාන්තරගතව ප්‍රතිරෝධක සැකසුම කියන එකත් ලියා ගන්න. සම්බන්ධ කිරීම උනක් කමන්නේ. මෙතනට වෙනකන් ලියාගෙන දුවල පුතාලා කියන්න. අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ලියාගෙන ඉවරද පුතා? අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධක සැකසුම කියන කොටස. ශ්‍රේණිගතව ප්‍රතිරෝධ සම්බන්ධ කරන ආකාරය ගැන අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බැලුවොත් එහෙම ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා කියලා කියන්නේ මේ ආකාරයට මෙහෙම සම්බන්ධ කරන එකට තමයි ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා කියන්නේ. එතකොට මේ සෑම ප්‍රතිරෝධකයම පරිපතේ හැම ප්‍රතිරෝධකයම එකම එතකොට මේ හැම ප්‍රතිරෝධකයකම එකම ධාරාව ගලන් යනවා නම් මේකට අපි කියනවා ශ්‍රේණිගතව සම්බන්ධ කරලා කියලා. එතකොට මේක ලියා ගන්න දුල පුතාලා එතකොට ශ්‍රේණිගත ප්‍රතිරෝධක සැකසුම එහෙම නැත්නම් සම්බන්ධ කිරීම කියලා ලිව්වත් කමක් නැහැ මේක නැතුව ශ්‍රේණිගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම කියලා ලියාගත්තා කමක් නැහැ. එතකොට දුල පුතාලා ඊට පස්සේ මේක ඇඳ ගන්න එතකොට මේ කොටස ලියා ගන්න ශ්‍රේණිගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම කියලා උනක් කමක් නැහැ සැකසුම කියලා උනක් කමක් නැහැ. එතකොට ශ්‍රේණිගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම හරි සැකසුම හරි කමක් නැහැ දෙකෙන් එකක් ලියාගෙන මේ කොටස ඇඳ ගන්න මේ පරිපතයක ශ්‍රේණිගත සැකසුම ප්‍රතිරෝධක සැකසුම කියන කොටස ඇඳ ගන්න. මේක ඇඳ ගන්න දුල පුතාලා පරිපත්යක ශ්‍රේණිගත ප්‍රතිරෝධක සැකසුම කියලා. ඊට පස්සේ ලියා ගන්න පරිපතේ සෑම ප්‍රතිරෝධකයක් පරිපතේ සෑම ප්‍රතිරෝධකයක් හරහා මුළු ධාරාවම ගලා යන පරිදි සම්බන්ධ කිරීම ප්‍රතිරෝධක ශ්‍රේණිගතව ගත සම්බන්ධ කිරීම ලෙස හැඳින්වෙනවා. එතකොට පරිපතේ සෑම ප්‍රතිරෝධකයක්ම හරහා මුළු ධාරාවම ගලා යන පරිදි සම්බන්ධ කිරීම ප්‍රතිරෝධක ශ්‍රේණිගත සම්බන්ධ කිරීම ලෙස හැඳින්වෙනවා. එතකොට මේ කොටස ලියා ගන්න එතකොට ශ්‍රේණිගත ප්‍රතිරෝධක ශ්‍රේණිගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම නැත්නම් සැකසුම කියලා ලියා ගන්න. එතකොට මේ පින්තූරය ඇඳගත්තාම ඊට පස්සේ ලියා ගන්න පරිපතේ සෑම ප්‍රතිරෝධකයක්ම හරහා මුළු ධාරාවම ගලා යන පරිදි සම්බන්ධ කිරීම ප්‍රතිරෝධක ශ්‍රේණිගත සම්බන්ධ කිරීම ලෙස හැඳින්වෙනවා.
මේ ටික ලියාගෙන ඉවර නම් දුර පුතාලා කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. ලියාගෙන ඉවර නම් කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. ඉවරයි. ඕකේ. අපි සමක ප්‍රතිරෝධය කියන එක ලියාගනිමු එතකොට. එතකොට සමක ප්‍රතිරෝධය මේක දුර පුතාලා ලියා ගන්න R සමාන වෙනවා R1 එකතු කිරීම R2 එකතු කිරීම R3 කියලා. වරහන් ඇතුලේ R කියන එක සමක ප්‍රතිරෝධය කියලා ලියා ගන්න. වරහන් ඊළඟට ලියා ගන්න දුර පුතාලා මේ කොටස ලියා ගන්න චුට්ටක් ඉන්න. ප්‍රතිරෝධක හරහා ඇති විභව අන්තරයන්ගේ එකතුවෙන් එක ප්‍රතිරෝධකවල කියලා දාගන්න. ප්‍රතිරෝධකවල විභව අන්තරයන්ගේ එකතුවෙන් මෙය ඔප්පු කළ හැක. එහෙම නැත්නම් මෙය ඔප්පු කළ හැක කියලා. ඒ කියන්නේ මේ සමීකරණය කොහොමද ගන්නේ? ප්‍රතිරෝධකවල විභවාන්තරය අපි V සමානයි IR කියලා ලියන සලා මේ විභවාන්තරය අපිට හොයන්න පුළුවන්. අපි I කියලා දාගත්තොත් එහෙම. එතකොට මේ විභවාන්තරය කියන එක හොයන ආකාරයට එතකොට අපිට මේක ඔප්පු කරන්න පුළුවන්. එතකොට පරිපතේ ගලන ධාරාව I කියලා කිව්වොත් එහෙම විභවාන්තරය V කියලා කිව්වොත් එහෙම එතකොට කලින් අවස්ථාවට ගියොත් එහෙම පොඩ්ඩක් මම ඒකට ගිහිලා ඒක විස්තර කරන්න. එතකොට මේ පරිපතයයි අපි ඇන්දොත් එහෙම මේකට සමාන මෙහෙම පරිපතයකුයි මේකේ ප්‍රතිරෝධය R කිව්වොත් එහෙම මේකේ ධාරාව එතකොට I කිව්වොත් එහෙම මේ අවස්ථාවේදී මේකේ විභවාන්තරය අපි V කිව්වොත් එහෙම මේ අවස්ථාවේදී මේකේ අපි ලියන්න පුළුවන් මේකේ විභවාන්තරය V සමාන වෙනවා IR කියලා. මේක සමාන වෙන්න ඕන මේ අවස්ථාවේදීත් මේකේ විභවාන්තරය V නම් I නම් මේකේ ධාරාව මේ අවස්ථාවේදී මේක තුලින් ගලන ධාරාවත් I නම් මේකේ මේ අවස්ථාවේදී මේකේ විභවාන්තරය V1 නම් මේකේ විභවාන්තරය V2 නම් මේකේ විභවාන්තරය V3 නම් මේ V කියන එක සමාන වෙන්න ඕන V1 එකතු කිරීම V2 එකතු කිරීම V3 කියන එකට. ඒ කියන්නේ V සමාන වෙන්න ඕන V1 එකතු කිරීම V2 එකතු කිරීම V3 කියන එකට. එතකොට අපි V කියන එක දන්නවා V කියලා කියන්නේ මොකද්ද? IR කියන එක. V1 කියලා කියන්නේ මොකද්ද? IR1 කියන එක. මේක V2 කියලා කියන්නේ IR2 කියන එක. IR3 කියන එක. එහෙනම් I වලින් කපලා දැම්මහම මේකෙදී අපිට ලැබෙනවා R සමානයි R1 එකතු කිරීම R2 එකතු කිරීම R3 කියලා. එතකොට R සමාන වෙනවා R1 එකතු කිරීම R2 එකතු කිරීම R3.
එතකොට R සමාන වෙනවා R1 එකතු කිරීම R2 එකතු කිරීම R3. එතකොට ප්‍රතිරෝධය සමාන වෙනවා සමක ප්‍රතිරෝධය සමාන වෙනවා එක් ප්‍රතිරෝධය එකතුව කියන එක දූල පුතාලට ඔප්පු කරන්න පුළුවන් මේ ආකාරයට. ඒක නිසා දූල පුතාලා ඒක හොඳට මතක තියාගන්න. කැමති නම් ලියාගත්තක් කමන්නේ. එතකොට ඒක මතක තියාගන්න කොහොමද ඔප්පු කරන්න කියන එකත්. නමුත් විභාගයකදී අහන්නේ නැහැ. අහන්නේ නැහැ ඒක. ඒක නිසා මම මේක ලිව්වේ මේ අවස්ථාවේදී ප්‍රතිරෝධකවල විභව අන්තරයන්ගේ එකතුවෙන් මේක ඔප්පු කරන්න පුළුවන් කියලා. ඒක විතරක් දැනගත්තාම දූල පුතාලා අවශ්‍ය වෙලාවකදී ඒක ඔප්පු කරන්න පුළුවන්. එතකොට මේකත් තියාගන්න දූල පුතාලා සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ සමක ප්‍රතිරෝධය යනු ප්‍රතිරෝධ සියල්ල වෙනුවට යෙදිය හැකි තනි ප්‍රතිරෝධයේ අගය කියලා ලියන්න. සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ මේ අවස්ථාවේදී ප්‍රතිරෝධ තුනක් අපි භාවිතා කරා කලින් අවස්ථාවේදී R1 R2 R3 කියලා. මේ තුන වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධයට තමයි කියන්නේ සමක ප්‍රතිරෝධය කියලා. එතකොට මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. එතකොට ප්‍රතිරෝධක සියල්ලන්ගේ එකතුම කියලා ඒක මේ සමීකරණයෙන් දුන පුතාලා දාන්න දෙයක්. එතකොට මේ අවස්ථාවේදී ලියා ගන්න එක වැදගත් වෙනවා. සමක ප්‍රතිරෝධය මේක ලියා ගන්න. එතකොට සමක ප්‍රතිරෝධය යනු ප්‍රතිරෝධක සියල්ල වෙනුවට යෙදිය හැකි තනි ප්‍රතිරෝධයේ අගය කියලා. ඊට පස්සේ එක ලියාගෙන ඉවරුනහම ලියා ගන්න සමක ප්‍රතිරෝධය විශාලයි එක් මේ අවස්ථාවේදී එතකොට සමක ප්‍රතිරෝධය විශාල වෙනවා එක් ප්‍රතිරෝධයේ මේ අවස්ථාවේ සමක ප්‍රතිරෝධය විශාලයි එක් ප්‍රතිරෝධයේ අගය. එතකොට මේ අවස්ථාවේදී R කියන එක අපි බැලුවොත් එහෙම උදාහරණය R1ට වඩා එහෙම නැත්නම් R2 එහෙම නැත්නම් R3 මේ එක් ප්‍රතිරෝධයකට වඩා මේ සමක ප්‍රතිරෝධය R කියන එක විශාලයි කියන එක මතක තියාගන්න. මේක ඉතාම වැදගත් වෙනවා. මොකද බහුවර්ණ ප්‍රශ්නවලදී මේවා ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා සමක ප්‍රතිරෝධය විශාල වෙනවා එක් ප්‍රතිරෝධයේ අගය. R1ට වඩා R විශාලයි R2ට වඩා R විශාලයි R3ට වඩා R විශාලයි කියන එක මතක තියාගන්න. ඒක හින්දා සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ ප්‍රතිරෝධක සියල්ල වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ අගය. ප්‍රතිරෝධක සියල්ල වෙනුවට යෙදිය හැකි
තනි ප්‍රතිරෝධකයේ අගය තමයි කියන්නේ සමක ප්‍රතිරෝධය කියලා. එතකොට මේ සමක ප්‍රතිරෝධය විශාල වෙනවා මේ අවස්ථාවේදී සමක ප්‍රතිරෝධය විශාල වෙනවා මේ එක් ප්‍රතිරෝධකයේ අගයට. එතකොට R එකට වඩා R විශාලයි R දෙකට වඩා R විශාලයි R තුනට වඩා R විශාල වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී අපි මේක භාවිතා කළා මේ ගණන් හදන්න පුළුවන් මේ අවස්ථාව මේ කොටස දුල පුතාලා එක නිදසුන හදලා බලන්න අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙන දුල පුතාලා නිදසුන හදලා බලන්න සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුම කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුම කියන කොටස බැලුවොත් එහෙම එතකොට මේකෙදී මේ සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුම කියන එක බැලුවොත් එහෙම ප්‍රතිරෝධකවල ඒ විභවාන්තරය සමාන වෙලා තියෙනවා ගලන ධාරාව කියන එක වෙනස් වෙලා තියෙන මේ අවස්ථාවේදී දුර පුතාලා ලියා ගන්න මාතෘකාව සමාන්තර ප්‍රතිරෝධක සැකසුම කියලා එහෙම නැත්නම් සමාන්තරගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම උනක් කමන්නේ එතකොට එතකොට හරිද? ඒක බැලුවොත් එහෙම එතකොට දුල පුතාලා සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුම කියන කොටස එතකොට බැලුවොත් එහෙම මේකෙදී මේ කොටස ලියා ගන්න මාතෘකාව සමාන්තරගත ප්‍රතිරෝධක සැකසුම කියලා පරිපත්තියේ මුළු ධාරාව ප්‍රතිරෝධක අතර බෙදී යන ආකාරයට ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම කියලා එතකොට ලියා ගන්න එතකොට සමාන්තරගත ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම. එතකොට අපි ඊළඟට ලියාගන්නේ සමාන්තරගත ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම එහෙම නැත්නම් සැකසුම කියන එක. එතකොට සමාන්තරගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම කියන එක යටතේ එතකොට මේක මේ කොටස පරිපත්තියේ මුළු ධාරාව ප්‍රතිරෝධක අතර බෙදී යන ආකාරයට සම්බන්ධ කිරීම තමයි එතකොට සමාන්තරගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම කියලා කියන්නේ.
පරිපතේ මුළු ධාරාව ප්‍රතිරෝධක අතර බෙදී යන ආකාරයට එතකොට සම්බන්ධ කිරීම තමයි සමාන්තරගතව සම්බන්ධ කිරීම කියලා කියන්නේ. දුල පුතාලා මේක ලියා ගන්න එතකොට මේ කොටස එතකොට මේක ලියා මේක ඇඳ ගන්න ඊට පස්සේ ඒක ලියාගෙන එතකොට මේක ඇඳ ගන්න ඊට පස්සේ මේක ඇඳගෙන ඉවරනහම කියන්න අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන එතකොට සමාන්තරගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම කියන එක එතකොට අපි ලියාගත්ත එතකොට පරිපතේ මුළු ධාරාව ප්‍රතිරෝධක අතර බෙදිලා යන ආකාරයට සම්බන්ධ කිරීම තමයි සමාන්තරගතව ප්‍රතිරෝධක සම්බන්ධ කිරීම කියලා කිව්වේ. එතකොට මේකෙදි මේ පින්තූරය ඇඳ ගන්න දූල පුතාලා එතකොට පුළුවන් නම් මේකත් ඇඳ ගන්න එක හොඳ වෙයි. මේකේ සමග ප්‍රතිරෝධය R කියන එක මේකත් ලියා ගන්න මෙහෙම ලියාගත්තක් කමක් නැහැ. එතකොට මේ දෙක සමාන ඇත්තටම මේ පරිපත දෙකම එතකොට මේක තුලින් ගන්න ධාරාව I කියලා කියන්නේ මේක ඇඳගෙන ඉවර නම් කියන්න දූල පුතාලා අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. එතකොට ඇඳගෙන ඉවර නම් කියන්න දූල පුතාලා. එතකොට අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්.
අපි එක බැලුවොත් එහෙම ඊළඟ කොටස මේක ලියාගෙන ඉවරයි කියලා හිතන දුර පුතාලා ලියා ගන්නවා නම් කියන්න. සමක ප්‍රතිරෝධය R නම් කියලා ලියන්න. සමක ප්‍රතිරෝධය R නම් R විට කියලා උනක් කමන්නේ. සමක ප්‍රතිරෝධය R විට එතකොට ලියා ගන්න එක බෙදීම R සමානයි R එක මෙහෙම මේ ආකාරයට ලියා ගන්න දුල පුතාලා. සමක ප්‍රතිරෝධය R නම් මේ ආකාරයට දක්වනවා කියලා ලියා ගන්න. එතකොට මේ අවස්ථාවේදී ලියා ගන්න දුල පුතාලා. එතකොට මේකෙදී වැදගත් කරුණක් මේකෙදී සමක ප්‍රතිරෝධය මේ අවස්ථාවේදී R කියන එක කුඩයි එක් ප්‍රතිරෝධයේ අගය එක් ප්‍රතිරෝධකයේ එතකොට සමක ප්‍රතිරෝධය කුඩා වෙනවා එක් ප්‍රතිරෝධකයේ අගය. මෙතනින් ඉවර වෙනවා අපි මේ කොටස අපි ලියාගන්නේ. එතකොට මේ කොටසින් මේක ඉවර වෙනවා මේ පාඩම. අපි සමක ප්‍රතිරෝධකයේ R කියන එක එක් ප්‍රතිරෝධකයේ අගය එතකොට වඩා කුඩා වෙනවා. ඒක මතක තියාගන්න දුල පුතාලා. මේක බහුවර්ණ ප්‍රශ්න වලට ඉතාම වැදගත් වෙන කොටසක්. එතකොට සමක ප්‍රතිරෝධකය R කියන එක කුඩා වෙනවා එක් ප්‍රතිරෝධකයේ අගය. එතකොට එක් ප්‍රතිරෝධකයේ අගයට වඩා සමක ප්‍රතිරෝධය අනිවාර්යයෙන්ම කුඩා වෙනවා. හරි සර්. හරි ඕකේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි මේ කොටස එතකොට මම හිතන්නේ මෙතනින් ඉවර වෙනවා. එතකොට මේ පාඩම මෙතනින් ඉවර වෙනවා. අපි මේ අන්තිම කොටස බලලා අපි පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා මේ අභ්‍යාස ටික කරන්න අපි මේ අවසන් කොටස අමතර දැනුමට කියන එක අපි බලලා අපි පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලිය භාවිතයේදී ආරක්ෂාකාරී වෙමු කියන කොටස මේ කොටස. මේකෙදී මේ දුල පුතාලා දැනගත යුතු කරුණක් තමයි මේ විදුලි බලාගාරවල ඒ විදුලිය නිපදවනකොට ඒකේ එක් කෙලවරක් පොළවට සම්බන්ධ කරලා තියෙන්නේ. අපි ජෙනරේටර් එකක් මෙහෙම විදුලි බලාගාරයක එනකොට අපි මේ දුල පුතාලා L කියන අග්‍රයක් තියෙන. එතකොට මේකෙදී දුල පුතාලා ප්ලග් එකක් බැලුවොත් එහෙම E කියන ඒ කියන්නේ earth එක කියන එක ඊළඟට නිව්ට්‍රල් එක ඊළඟට L කියන ලයිට් එක. මේක තමයි මේ ආකාරයට මෙතනින් සම්බන්ධ වෙලා තියෙන්නේ. අනිත් එක මේක විදුලි බලාගාරයේදී පොළවට සම්බන්ධ වෙලා මෙතනට එන්නේ. මේ E කියන එක ගෙදරදී පොළවට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපි මේ නිව්ට්‍රල් කියන එක මේකේ විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. විද්‍යුත් විභවාන්තරයක් නැහැ මේකෙදී. මේකේ විද්‍යුත් විභවාන්තරයක් නැහැ. ඒක නිසා අපි මේක ඇල්ලුවයි කියලා අපිට කරන්ට් එක වදින්නේ නැහැ. මේක ඇල්ලුවයි කියලා කරන්ට් එක වදින්නේ නැහැ. නමුත් දුල පුතාලා අල්ලන්න යන්න එපා. මොකද ලංකාවේ මේ විදුලි වයරින් කරන කට්ටිය එක වැරදියට හයි කරලා තියෙන අවස්ථා බොහෝ වෙලාවට තියෙනවා. ඒක නිසා ඒක ඇල්ලුවොත් එහෙම මේකේ කරන්ට් එක වදින්න පුළුවන් ලංකාවේදී. ඒක නිසා
මේ අවස්ථාවේදී මේක ඇල්ලුවයි කියලා අපිට කරන්ට් එක වදින්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වගේම මේක විතරක් ඇල්ලුවයි කියලා කරන්ට් එක වදින්නේ නැහැ. නමුත් අපි මේ අල්ලනකොට අපි පොළව මත ඉඳගෙන අපි පොළව මත ඉන්නේ. ඒක නිසා පොළවත් එක්ක එතකොට මේ ආග්‍රය එතකොට අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි මේක ඇල්ලුව හැටිය මොකද වෙන්නේ? අපේ ශරීරය හරහා කරන්ට් එක යනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා මේ L කියන අග්‍රය අපේ එක අග්‍රයක් හින්දා ඇල්ලුවට කමක් නැහැ කියලා එකක් නැහැ. මේක විදුලි බලාගාරයේදී පොළවට සම්බන්ධ වෙලා තියෙන හින්දා එක අග්‍රය වුණත් අපි ඇල්ලුව හැටිය කරන්ට් එක වදිනවා. ඒක හොඳට මතක තියාගන්න. මිනිස්සෙක් කියන්නේ මිලි ඇම්පියර් 20ක් ධාරාවක් විතර ගියොත් එහෙම ඒ මිනිස්යාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. මේ ආකාරයට එතකොට මේ L කියන මේ විද්‍යුත් ධාරාව ගලන් යන අග්‍රය අල්ලුවොත් එහෙම අපේ ශරීරය තුලින් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනවා කියන එක. එතකොට මේ අවස්ථාවේදී මේක මේ පින්තූරේ දක්වලා තියෙන ආකාරයට විදුලි රැහැනක් මත මේ අවස්ථාවේදී මේ විදුලි රැහැන මත මේ කුරුල්ල ඉන්නේ එකම රැහැන මත. ඒක හින්දා මේ කුරුල්ලගේ මේ පාද දෙක අතර විද්‍යුත් විභවාන්තරය බිඳුවක් වෙනවා. විද්‍යුත් විභවාන්තරය බිඳුවක් නම් එහෙනම් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. ඒක නිසා මේ කුරුල්ලට විද්‍යුතය වදින්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. නමුත් මෙහෙම මිනිස්සෙක් එතකොට මේ විද්‍යුත් රැහැනක් අල්ලනකොට මම කලින් කිව්ව අවස්ථාව වගේ නිව්ටල් එක ඇල්ලුවට කරන්ට් එක වදින්න බෑ සාමාන්‍යයෙන්. නමුත් වෙනත් ලයින් එකක් එතකොට ලැල්ලුව හැටිය මොකද වෙන්නේ? පොළවට විදුලි බලාගාරයේදී පොළවට ඒක සම්බන්ධ කරලා තියෙනවා. ඒක නිසා මේ පොළව හරහා එතකොට මේ පරිපථය එතකොට මේ විදුලි බලාගාරයේ මේ සම්බන්ධ කරලා තියෙන නිසා පොළව හරහා මේ පුජ්‍යලයාගේ ඇඟ තුලින් පරිපථය සම්පූර්ණ වෙලා මේ පෞද්ගලයාගේ ඇඟ තුලින් එතකොට ධාරාවක් ගලාගෙන යනවා. ඒක නිසා මේ පුජ්‍යලයාගේ ජීවිතය අහිමි වෙන්න උනත් පුළුවන්. එතකොට මේ ආකාරයට එතකොට ශරීරය තුලින් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනකොට පොළවට මේ පරිපථයේ අන්තර්ගත වෙනවා ටිප් ස්විච් එක. ටිප් ස්විච් එක අන්තර්ගත වෙනවා. මේ ටිප් ස්විච් එකෙන් කරන්නේ මේ පරිපථය තුලින් ගලාගෙන යන ධාරාවෙන් ආපහු ඒ ධාරාව නැවතත් ඒ පරිපථය තුලින් එනවද එහෙම නැත්නම් පොළවට ගමන් කරලා තියනවද කියන එක බලන එක. පොඩ්ඩක් හරි පොළවට ගමන් කරලා තියෙනවා නම් ඒ පරිපථයේ බිඳීමක් කරන, ඒ කියන්නේ ස්විච් එක ඕෆ් කිරීමක් කරනවා ටිප් ස්විච් එකෙන්. ඒක නිසා ඒ පරිපථයේ එතකොට එහෙම බිඳීමක් කළා මේ පුජ්‍යලයාගේ ශරීරය තුලින් ඒ 20 මිලි ඇම්පියර් ධාරාවක් ගලාගෙන යන්නේ නැති වෙන්න බොහෝ දුරට උත්සාහ කරනවා. නමුත් දූල පුතාලා හොඳින් මතක තියාගන්න ඒවා ටිප් ස්විච් එකක් උනා සමහර වෙලාවට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ අවස්ථා මෙහෙම මේ විදුලි කේබල් ඒවා අල්ලන්න එකෙන් වැළකින එක ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී දූල පුතාලා විද්‍යුත් ධාරාවෙන් තමයි මේ අපේ ජීවිතවලට මේ විදුලිය අපේ ජීවිත අහිමි වෙන්නේ කියන එක මතක තියාගන්න. ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට ඒ ශරීරයේ තියෙන මේ අවස්ථාවේදී දහඩියෙන් තෙත් වෙලා නම් එතකොට විද්‍යුත් ඒ ප්‍රතිරෝධය ඒක අඩු වෙනවා කියන එක ඊළඟට එක් මිනිස්යාගේ උනත් ඒ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම එකම මිනිස්යාගේ උනත් අත තෙත් වෙලා තියෙන අවස්ථා, දාඩිය දාගලා තියෙන අවස්ථා එතකොට ඒව අනුවත් එතකොට විද්‍යුත් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒක නිසා ඒ විදුලියෙන් ඇති වෙන බලපෑම කියන එක ඒ අවස්ථාව අනුවත් පුජ්‍යලයා අනුවත් එහෙම වෙනස් වෙන්න පුළුවන් කියන එකත් දූල පුතාලා මතක තියාගන්න. අපි මෙතනින් මේ කොටස අවසන් කරනවා. ඒක නිසා මේ කොටස එතකොට දූල පුතාලා
මේ කොටස හොඳින් අධ්‍යයනය කරන්න අපි මේ කොටස අවසන් කරනවා මෙතනින්. දූල පුතාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.